ඇත්තටම හෙළවෙදකම තමයි මම කරන්නේ. හෙළවෙදකම අනුව තමයි මේ ඖෂධෙත් මම සොයාගත්තේ. මගේ වෙදකමට මගේ බොහොම පරිශ්‍රණ නම් අඩුයි. හැබැයි નિયમિત අසනීපේ තෝරගෙන નિયમિત ඖෂධයක් දෙන එක තමයි මගේ එක. මේකට තියෙන ඇත්තම මීපැණි තමයි ප්‍රධාන ඖෂධය හැටියට අරන් තියෙන්නේ. ඒ වගේම සාදික්ක අරන් තියෙනවා. තවත් ඖෂධ ටිකක් අරන් තියෙනවා. ඒක මම සංගව ගන්නම්. මට යම් දවසක හෙලි කරන්න ඕනොත් මම හෙලි කරලා මේක ඇත්තම පාවිච්චි කරේ මේ COVID-19 කියන එක ලෝකෙ මුලින්ම එනකොටම වගේ මේ බේත අපි හැදුවා. මේ බේත හදලා මේ බේත පළමු මුලින්ම මාර්තුත්වේ මං හිතන්නේ දෙසැම්බර් මාස වෙනකොට අපි මේ බේත හදලා තිබුණා. ඊට කලින් ගිය අවුරුද්දේ දානමක් වුණා. හේතුව තමයි මේ වෛරසය අපි දුටුවා ලෝකෙ පුරාම යනවා කියලා. ඒ නිසා අපේ රට බේර ගන්න ඕන කියලා, රටේ මිනිස්සු බේර ගන්න ඕන කියලා තමයි අපි මේ බේත හැදුවේ. නෑ, බේත හදන්න මට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. බේත් ඖෂධ ටික හොයාගත්තාම අපි ඇත්තම පැය 24ක් තුල බේත් ඖෂධ මුලින්ම ලංකාවේ මේ වෛරසය හැදුනේ මං හිතන්නේ සංචාරක අංශයක කටයුතු කරපු කෙනෙකුට, ටුවර් ගයිඩ් කෙනෙකුට. එයාට හැදුන වෙලාවේදී එයත් එක්ක එයාගේ කාමරේ තව අය හිටියයි කියලා ඒ දවස්වලම මං හිතන්නේ මාධ්‍ය තුලින් කියවුණා. ඒ හිටපු කෙනෙක් මම මතක හැටියට 11 දෙනෙක් හිටියා කියලා තිබුණා. ඒ 11 දෙනා අතරින් එක්කෙනෙක් තමයි මට මුලින්ම මුණ ගැහුනේ මේ අසනීපේ. මේ අසනීපේ ගැන මං හඳුනාගෙන තිබුණා කලින් ඉඳන්. මොකද මේ අසනීපෙට එන දේවල් තමයි සමහරුන්ට මේක රස දැනෙන්නේ නැහැ, කැස්සෙනවා, උගුරේ ආසාදන, උණ ගැනෙනවා. ඒ වගේම සමහරලාට ඔළුවේ හිරි වැටින්, ඇඟපත කැක්කුම් මේවා එනවා කියලා මම දැනගෙන තිබුණා. ඒ නිසා ඒකට අදාළ ඒ ළමෙක් ඇවිදලා මට කතා කරුවා. මෙහෙම වෙනත් දෙයකට කියලා හිතාන ආවේ ළමයා. වෙනත් අසනීපයක් කියලා. ඊට පස්සේ ඉතින් මම එයාට බෙහෙත් දුන්නා. පළමුවෙන් එයාට තමයි බෙහෙත් දුන්නේ. ආසාදිත. ඒ කියන්නේ මගේ පැත්තෙන් මං හඳුනාගත්ත ආසාදිත. පස්සේ අනිත් එක හේතුව තමයි විද්‍යාත්මකවත් ඔප්පු කරලා තිබුණා. සෙව්වා. එයාත් එක්ක අර පළමු ගයිඩ් කෙනත් එක්ක හිටපු අය, ඇසුරු කරපු අය හොයුවා වෙලේ. එතනින් පස්සේ ඒ බේත දීලා එයාට අපි දවස් 3ක් බේත් ටික දුන්නා. එයා නිරෝගී වුණා. ඊට පස්සේ එයා අපිට මේ බේත හදන්න මුල් කාලේදී උදව් කරා. ඇත්තටම මේ පැණි හොයා ගන්නත් උදව් කළා. ඒ තමයි මගේ පළමු කාලින් කාලට අර වාරයට හැදෙනවා කියන ඖෂධ තමයි මේකේ තියෙන්නේ. සාදික්කා කියන්නේ වාරයට විතරයි හැදෙන්නේ. දැන් සාදික්කා වාරේ එන්නේ ඉදිරියට. ඒ නිසා හදාගන්න. වතු පිටි වලට යන්න කලින් මම මේ බේත මං හැදීම නතර කරේ නැහැ. මං දිගින් දිගටම මේ බේත හැදුවා. හදලා මං දන්න කියන හැම කෙනාටම මගෙත් එක්ක සහ සම්බන්ධ වුණ හැම කෙනාට, ඒ අයගේ පවුලේ ඥාතීන්ට හැම කෙනාටම වගේම රාජ්‍ය නිලධාරීන්ට පවා මම මේ ඖෂධය දුන්නා. අනිවාර්යෙන් මේක නැති කෙනෙක් බිව්වොත් නැති කෙනා බොන්න නැන්නේ දවස් 2යි 4 වේලයි. ඒ 4 වේල බොනකොට ඇත්තටම ඒ කෙනාට ආයේ ජීවිත කාර්යවත් හැදෙන්නේ නැහැ. කෙනෙකුට බොන්න පුළුවන්. හැබැයි මේක බෙහෙතක්නේ. මේ බෙහෙත නිසා මං කියනවා මාත්‍රාව 90 බොන්න කියලා. වැඩිහිටිය අයෙකුට මේ සෑහෙන් එක ගානේ උදේ සවස දවස් 2ක් ආසාදිතෙක් නොවන කෙනෙක්. ඒ වගේමයි අසනීප වැළඳුන කෙනෙක් නම් දවස් 3ක් බොන්න 3ක්. අවුරුදු 6කට පහළ කෙනෙක් නම් ළමෙක් නම් එයාට තේ හැන්දෙන් තමයි දෙන්න ඕනේ. තේ හැන්දෙන් උදේ හවස දවස් 2ක් සහ ලෙඩ හැදරුවෙකුට. මේ සෑන්දෙන් උදේ හවස දවස් 2 ගානේ දවස් 3ක් දෙන්න. මේකේ වසක් විසක් නැහැ. දේශීය මේ රසකාරක කිසිම දෙයක් මේකේ නැහැ. කෘත්‍රිම කිසිම දෙයක් නැහැ. නෙවෙයි මේ බේත බීපුවම තවත් ලෙඩ හොඳ වෙනවා. මේක ඇත්තම සීනි කියන එක සමතැනකට එනවා. කොලෙස්ටරෝල් කියන එක නැති වෙනවා. ඒ වගේම සෙන් රෝග නැත්තටම නැති වෙනවා. හැබැයි මට කියන්න බෑ මේක බීලා වෙලා මේ ජීවිත කාලෙටම උණක් ඉසරදයක් හැදෙන්නේ නැහැ කියන්න බෑ. නමුත් මේ වකවානුවේ කිසිම කෙනෙකුට මේකෙන් කිසිම දෙයක් මුලින්ම මට මුණ ගැහෙනවා තව දරුවෙක් මගේ භාෂාවෙන් කියන දරුවෙක් ළමෙක් මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිච්ච වෙලාවේදී එයාට මං කිව්වා මේ බේත දෙමු කියලා. එයාලත් උනන්දුනා. ඊට පස්සේ වෛද්‍යවරයෙක් මට මුණ ගැහුණා. ඒ වෛද්‍යවරයා මේ බේත දෙන්න කතා කරා. එතුමා විතරක් තනියෙන් නෙවෙයි මම දන්න තරමින් ඒ COVID-19 මේ මධ්‍යස්ථානයේ මං හිතන්නේ වෛද්‍ය මණ්ඩලයක් වෙන්න ඇති. ඒ අය හැමදෙනාම එකතු වෙලා විශේෂයෙන් වෛද්‍යවරයා මම එක්ක එකතු වුණ වෛද්‍යවරයාත් එක්ක තමයි මේ බේත කෙරුවේ.
පළමු එක දුන්නේ එහෙම. උදේ හවස දවස් 3යි. ඊට පස්සේ තමයි PCR ටෙස්ට් එක කළේ. රිපෝට් අරගත්තේ මම හිතන්නේ අහඹු ලෙස ගත්ත නියැඳි 10 දෙනෙක්ගෙන් විතර නේ. ඔව් අහඹු ලෙස තමයි ගත්ත කිව්වේ. ඔව්. ඒතර ඒ 10 දෙනාගෙම PCR එක නෙගටිව්. ඒ කියන්නේ මේ රෝගය තිබුණු පොසිටිව් වෙච්ච රෝගීන්ගෙන් 10 දෙනාගෙම නෙගටිව්. දැන් අනිත් අය ඒ කියන්නේ ඔක්කොගෙම PCR කරන්න හැකියාවක් නැහැ නේ. අහඹු වශයෙන් නියැඳි සැම්පල්ස් වශයෙන් අරගත්තේ. ඒතර අනිත් අයගේ ඒ තාමත් ඔවුන් රෝගීන් වශයෙන් ඉන්නේ. රෝගීන් වශයෙන් ඉන්නවා කියලා තමයි ආරංචි. ඒක අපිට හොයාගන්න විදියක් නැහැ. මොකද PCR කරලා තියෙන 10 දෙනෙක් නිසා. ඊට පස්සේ මොකද වෛද්‍ය කණ්ඩායමක් විසින් මේක පරීක්ෂණ පැවැත්වුවේ. ඊට පස්සේනේ ගම්පහරුහලේ කායික රෝග විශේෂඥ මහාචාර්ය අරුණ මහත්මයාත් මේකට එකතු වෙන්නේ නේද? ඊට පස්සේ මම හිතන්නේ කොවිඩ් මර්ධන ඒකකයේ බාර වී ඉන්න වතුපිටිවල ડોක්ටර් ධම්මික මේක සම්බන්ධීකරණය කරන්නේ. ඊට පස්සේ එනවනේ මේ දෙවනි කොටසට නේද? දෙවනි කොටස. එතන 50 දෙනෙක් නේ. එතන 50 දෙනෙකුට තමයි මම හිතන්නේ ඒකෙදි ඒ 50 දෙනාට බෙහෙත් දුන්නේ කොටසකට මේ බෙහෙත් දුන්නා කොටසකට වෙනත් මම හිතන්නේ ඖෂධයක් දීලා තමයි මේ පරීක්ෂණේ විද්‍යාත්මක පරීක්ෂණයක් හැටියට කෙරුවේ. ඒ කියන්නේ කොටසකට දෙනවා මේ ඖෂධය අනෙත් කොටසට වෙනත් ආදේශකයක්. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඖෂධෙන් නෙමෙයි කියලා නේ. ඒ කියන්නේ එතනින් 31 දෙනෙක්ගේ වාර්තා ලැබිලා තියෙනවා. ඒ වාර්තා වලින් බෙහෙත ලබාගත්ත 16 දෙනෙක්. බෙහෙත ලබාගත්ත 16 දෙනෙක් මේ නෙගටිව් වෙලා තියෙනවා. ඉතුරු මේ 15 දෙනා තාම පොසිටිව්. එහෙමනේ තත්ත්වය වෙලා තියෙන්නේ. දැනට තියෙන තත්ත්වය. ඔව්. දැන් ඒ කියන්නේ මේක විශ්වමය කර්ම වැඩක් කියන වචනේ භාවිතා කරන්න බෑ. විද්‍යානුකූලව ඔප්පු කරලා අවසන්. දැන් මේ හැමෝම අහන්නේ විද්‍යාවෙන් ඔප්පු කරාද කියනවාදී ආයුර්වේදයේ විද්‍යාවෙන් ඔප්පු කරාද? එහෙම නැත්නම් හෙළ වේදකම් පාරම්පරික වේදකම් කෝ විද්‍යාව. විද්‍යාවනේ ප්‍රශ්න කරන්නේ. නමුත් දැන් මේක PCR ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත පරීක්ෂණ ඔස්සේ ඔප්පු කරලා අවසන්. මේ එතකොට කොහොමද දැන් මේකේ මොකක්ද ඊළඟ පියවර? ඊළඟ පියවර තමයි මං කියන්නේ හැමදෙනාම ලංකාවේ වාසී හැමදෙනාම එකතු වෙන්න. මං කියන්නේ බටහිර වෛද්‍යවරු, ඒ වගේම හෙළ වෛද්‍යවරු, පාරම්පරික හැම කෙනෙක්ම ආයුර්වේද වෛද්‍යවරු, ඒ වගේම ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ ආරක්ෂක අංශයේ ප්‍රධානීන්, වෛද්‍යවරු, වෛද්‍ය සභාව හැමදෙනාම එකතු වෙලා මේ බේත දීලා අපි පළමු අපේ රට බේරගනිමු කියලායි මං කියන්නේ. මේකට අවශ්‍ය වෙන්නේ මේකට අවශ්‍ය ඖෂධ. ඒ කියන්නේ හොයාගන්න හෙළ ඖෂධ ටික. විශේෂයෙන් මීපැණි සහ සාදික්කා හොයාගන්න ටික. ඒ කියන්නේ ලොකු මුදලක් වැය කරනවා මීපැණි වලට. සාදික්කා වලට අපි ලොකු මුදලක් වැය කරලායි මේ බේත හදන්නේ. ඒවා ටිකක් අපිට ලබලා දෙන්න කියලායි අපි. ඒකෙමයි මේකට ඇත්තම මේ රාජ්‍ය අනුග්‍රහය මට අවශ්‍ය වෙනවා. හේතුව මොකද මේක බේතක්නේ. ඒ නිසා රාජ්‍ය අනුග්‍රහයෙන් මේ බේත් ටික දීලා රටේ හැම කෙනාම බේරගන්න පිහිට වෙන්න කියලායි මං ඉල්ලන්නේ. මේ සමග එකතු වුණු වෛද්‍ය විශේෂයෙන් වෛද්‍ය ධම්මික එතුමාට තියෙන බාධාවල් ඉවත් වෙන්න ඕන. මොකද එතුමා මේ දේ කෙරුවේ බොහොම අසිරුතාවයකින්. එතුමා මගෙත් එක්ක මුලින් කතා කරා මේ දේ කෙරුවොත් මට මේ දේවල් සිද්ධ වෙයිද කියලා. ඒත් මං කිව්වා නෑ අපි කරන්නේ සත්භාවයෙන් නම් මේ දේ අපි කරමු කියලා. විශේෂයෙන් එතුමාට මේ වෙනකොටත් මට ආරංචි වුණා එතුමාට ටිකක් බලපෑම් ඇති වෙනවයි කියලා. ඒ වගේම අනිත් අයටත් බලපෑම් නැති කරලා මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා රට මේ වගේ විවසනයකට පත් වෙලා තියෙන වෙලාවේදී අපිට මේ වගේ ලංකාව තුල මේ වගේ දේවල් කරලා අපි රට බේරගන්න උත්සාහ කරද්දී එතුමාගේ සහභාගීත්වයෙන් මේ තියෙන බාධාවල් නැති කරලා අපිට මේ ගමන යන්න මේ රට බේරගන්න එතුමාගේ සහයෝගය අපිට සම්පූර්ණයෙන් ලැබෙන්න විශේෂයෙන් මට උදව් කරපු මට මැදිහත් වෙලා සම්බන්ධීකරණ කරපු ඒ වෛද්‍යවරයාට මොනියම් හරි දෙයක් වෙනවා නම් ඒක මට දෙන්න. මගේ ඉල්ලීම. මොකද එතුමා ඒ දේ කෙරුවේ මගේ ඉල්ලීමටයි. එතුමා එක් කෙරුවේ සත්භාවයෙන් නම් අපි සත්භාවයේ තියෙන්නේ අපි මේවා මිල මුදලට දුන්නේ නැහැ මේ බෙහෙත්. මේ නොමිලේ දුන්නේ අපිට PCR එකක් කියන එකට මම අර වෛද්‍ය සභාවෙන් හරි වෛද්‍යවරුන්ගෙන් කියන්නේ රුපියල් 10000ක මුදලක් වැය වෙනවා කියලා. එතුමට මේ බලපෑම කරන්න එපා කියලා මං කියනවා හැම කෙනාට මේ වෛද්‍යවරුන්ට ඒ රුපියල් 10000 ඕන නම් ඒක මං දෙන්න ලෑස්තියි. හැබැයි ඒ වෛද්‍යවරයාට බලපෑමක් කරන්න එපා. එතුමා ඒ දේ කරට අරගෙන කෙරුවේ, බර අරගෙන කෙරුවේ. එතුමාට ලෝකෙට අපි කියුවට ලෝක වෛද්‍ය සභාවකින් අපි අනුමැතිය අරගත්තට ඒ දෙයටම අපි යටත් වෙන්න එපා. මොකද පහුගිය යුද්ධ කාලේ ගත්තොත් යුද්ධ කාලේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිම කෙනෙක්ගේ අද ජනාධිපතිලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසිම විදේශිකින්ට හිස නමන්න නැතුව යුද්ධයට මුහුණ දීලා යුද්ධෙන් ජයගත්තා නම් අදත් මේක තියෙන විශාල විවසනයක්. එදා යුද්ධයටත් වඩා භයානක. ඒ නිසා මම කියන්නේ මේකට මේ වෛද්‍යවරු අපි ලංකාවේ පුරවැසිය හැටියට, ලංකාවේ අය හැටියට, ලංකාවේ උපන් අය හැටියට, දෙමව්පියෝ ලංකාවේ නම් ඒ දේ හැටියට බටහිර පන්නේට මේ යන්නේ නැතුව අපි උණක් ඉසරදයක් හැදුනොත් කොයි වෛද්‍යවරයාත් ඉඟුරු ටිකක් කොත්තමල් ටිකක් තම්බලා බොන පළමු ඉල්ලීමක් තියෙනවා. අපි හැමෝම එකතු වෙමු. අපි හැමෝම එකතු වෙලා මේ රට ගලව ගන්න
මගේ දෙවෙනි පළමුවෙන් ඉල්ලපු දෙයම තමයි මගේ වෛද්‍යවරයාට කිසිවක් කරන්න එපා. වෛද්‍යවරයාට ඇත්තම තාඩනයක් පීඩනයක් කරන්න නැතුව මේ ගමන යන්න පිහිට දෙයක් කියනවා. මම පළමුව මට මේ ටික කියන්න ඕන. පළමුව මම ඖෂධ හදලා රටේ බොහෝ අයට දුන්නා. විශේෂයෙන් නාවික හමුදාවට බෙහෙත් දුන්නා. ඒ වැයිදිලා ඔබතුමාලාට බලන්න පුළුවන්. ඒ වගේ ඡායාරූප තියෙනවා. වීඩියෝ කරපුවා තියෙනවා. ඒ වෙලාවේදී මේ බෙහෙත් ටික ගෙනහිලා නිවැරදි විදියට දෙන්න බැරි වුණා. එතනදිත් මම කිව්වා දෙවෙනි රැල්ලක් එනවා. ඒක තමයි මේකේ තියෙන දුර්වලතාවය. ලෙකිල්ලක් කෙරුවා ඒ අය ඒ ටික බීලා ඒ කට්ටිය රැකුණා විතරයි. මං කියන්නේ මේ බේත හදන්නේ අපි දෙන්න උත්සාහ කරන්නේ නොමිලේ දෙන්න නම් රටේ බොහෝ ආයතන තියෙනවා. ඒ ආයතන වලින් අපිට මේ ඖෂධ ටික ලබලා දෙන්න අපි ඖෂධය හදලා මුළු රටටම අපි මේ බේත දෙන්නම් ඖෂධය දෙන්නම්. ඒකෙදි මං කියන්නේ හැදුන කෙනාටයි හැදෙන්න ඉන්න කෙනාටයි මම මේ කියන්නේ නිරෝග කෙනාටයි හැදුන කෙනාටයි දෙන්නට මේ ඖෂධ ටික දුන්නොත් මේ රටෙන් මේ කොවිඩ් වෛරසය තුරන් කරන්නම පුළුවන්. බුත්සාරණයි දෙපිටය.